समन्ता चक्कवालेषु अत्रा गच्छन्तु देवता सद्दम्मं मुनिराजस्स सुनन्तु सग्गमुक्खदं धम्मसवන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ඒ අපගේ ශාස්ත්‍රු වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම নমස්කාරය වේවා. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ විසින් අප කෙරෙහි ඊටාම අනුකම්පාවෙන්, අප කෙරෙහි ඊටාම දයාවෙන් මතුකොට වදාළ මේ උතුම් ශ්‍රී සද්ධර්මය ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කේන්ද්‍රගත කරපු එකක්. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කේන්ද්‍රගතව පැහැදිලි වන විග්‍රහයක්. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කේන්ද්‍රගතව පැහැදිලි වන මේ උතුම් විග්‍රහය තුල පින්වත්නි, සැබෑවටම දායාද වෙච්ච ශ්‍රාවකයෙකුට මේ ජීවිතයේදීම ප්‍රායෝගිකව ප්‍රතිඵල හදාගන්න පුළුවන් ධර්මයේ තුලින්. ඒතර ධර්මයේ තුල ප්‍රායෝගිකව ප්‍රතිඵල හදාගන්න කැමැති පුද්ගලයෙකුට ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ශක්තිමත් වීමට කැමැත්තක් තියෙන පුද්ගලයෙකුට මේ ජීවිතය තුලදී අවබෝධය කරා යන්න උවමනාවක් තියෙනවා නම් ඒ උවමනාවක් තියෙන පුද්ගලයාට පින්වත්නි, ප්‍රායෝගික වශයෙන් ක්‍රමානුකූලව ටිකෙන් ටික මේ ධර්මයේ පුහුණු කිරීමේ අවශ්‍යතාවය තිබිය යුතුයි. ඇත්තටම පුහුණු කරනවා කියලා වෙන දෙයක් කරන්න නෑ. ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ශක්තිමත් වෙන්නයි තියෙන්නේ. අද මේ උතුම් දේශනාව සඳහා මාතෘකාව හැටියට ලැබිලා තියෙන්නේ මේ ජීවිතය තුලදී ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මතු කරගන්නේ කෙසේද කියන කාරණයයි. මේ උතුම් මනුස්ස ජීවිතය තුලදී ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ශක්තිමත් වන්නේ කොහොමද කියන එකයි අද මේ උතුම් දේශනාවේ මාතෘකාව. ඉතින් මේ මාතෘකාව ඊටාම වැදගත් මාතෘකාවක්. මේ මාතෘකාව ඊටා වැදගත් කතාබහක්. මේ මාතෘකාව තුලදී අපි තේරුම් ගත යුතු සත්‍යය තමයි මේ කාරණයෙන් තොරව බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙකුට පිහිටක් පිළිසරණක් නැහැ කියන එක. දැන් අපි හොඳට මේක පැහැදිලිව තේරුම් ගන්න අවශ්‍යයි. ඒ තේරුම් ගත යුතු දේ තමයි පින්වත්නි, මේ බුදුරජාණන් වහන්සේ විසින් අපට පැහැදිලි කොට වදාළ මේ ගැඹුරු පණිවිඩය තුල, දාර්ශනික කතාබහ තුල අපි තේරුම් ගන්න ඕන මේ බුද්ධ ශාසනයක තියෙන අග්‍රතම ප්‍රතිලාභය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය තුලින් නිවීම සාක්ෂාත් කරගන්න තැනට ශ්‍රාවකයා පොළඹවන එක. ඒ බඳු පෙළඹවීමක් බුදුදහමේ හැර වෙන ලෝකයේ කිසිම ආගමික මතවාදයක දකින්න ලැබෙන්නේ නැහැ. දැන් බුද්ධ ශාසනයක් ඇසුරු කරගෙන පින්කමක් කළත් ඒ පින්කම මහත්ඵල මහානිසංස වෙන්නේ ඒ තුල අර ආර්ය අෂ්ටාංගික මාර්ගයට විවෘත වෙන අවස්ථාව වැඩි නිසා.
ඇත්තටම මේ දැන් කෙනෙක් කියන්න පුළුවන් දැන් මේ බුද්ධ ශාසනය තුල යම් ශ්‍රාවකෙක් පින්කම් කරනකොට ඒක ආනිසංසදායක වෙන්නත්. ඉතින් ඒකෙන් පරිබාහිරව හිඟන්නෙකුට හරි යාචකයෙකුට හරි කවුරු හරි කෙනෙකුට කැම ටිකක් දුන්නොත් ඒ දෙන දානේ ආනිසංස අඩු වෙන්නත් බලපාන්නේ මොකද්ද කියලා කෙනෙක් අහන්න පුළුවන්. එහෙම අහන්න පුළුවන්. එතකොට මේ විමසීම ASCII අපට පේනවා ඒ බඳු විමර්ශනයක් තුල පැහැදිලිව අපට දකින්න ලැබෙනවා මිනිස්සු නිකන් බුදුදහමේ පින්කම් කරනවා කියන එක ස්වාමින් වහන්සේලාගේ උවමනාව මත කෙරෙනවා වගේ නිකන් හංගවලක් තියෙනවා. නිකම් ස්වාමින් වහන්සේලාට උවමනාවට මේ දානේ මාන දී ගන්න උවමනාවට මේ බුද්ධ ශාසනයේ පින්කම් වර්ණනා කිරීමත් ඉන් පරිබාහිර ඒ මහා නිසංස ලැබෙන පින්කම් දකින්න නොලැබෙන බවත් අපි කතා බහ කළාට එහෙම එකක් නැහැ කියලා කෙනෙක් හිතන්න පුළුවන්. නමුත් ඇත්තම කතාව තමයි පින්වත්නි මේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනයක් තුල පින්කම් කරනකොට ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ශක්තිමත් වෙච්ච ශ්‍රාවකයෙක්, ඒ කියන්නේ දැන හෝ නොදැන ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ශක්තිමත් වුණු ශ්‍රාවකයෙක් තමයි මේ පින කෙරෙහි යොමු වෙන්නේ. ඒ නිසයි ඒක මහත්ඵල මහානිසංස කියන ස්වභාවයෙන් අපි කතා කරන්නේ. දැන් උදාහරණයක් විදිහට අපි දානයක් ගමු. දානයක් දෙනවා කියලා හිතන්න. ඒතකොට දානයක් දෙනවා කියන එක ASCII දැන් බුද්ධ ශාසනයක අපි සංඝයාට දන් දෙනවා කියලා හිතමු. ඒතකොට ඒක මහානිසංස වෙන්න බලපානවා මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නියෝජනය. එතන සම්මා දිට්ඨිය තියෙනවා. එතකොට සම්මා දිට්ඨිය තුල ඒ ශ්‍රාවකයාගේ ශක්තිමත් භාවය තියෙනවා. සම්මා දිට්ඨිය නැති තැනක ඒ බඳු ශක්තිමත් ශ්‍රාවක භාවයක් ගොඩනගින්නේ නැහැ. දැන් සම්මා දිට්ඨිය නැති කෙනෙකුට බුද්ධ ශාසනය අවංකව දානයක් දෙන්න බෑ. මොකද්ද සම්මා දිට්ඨිය? පළවෙනිම සම්මා දිට්ඨික අංගවල තියෙන ප්‍රධාන දෙයක් තමයි දුන්දේ විපාක පිළිගන්නවා කියන්නේ. මිත්‍යා දෘෂ්ටියේ ප්‍රධාන එක තමයි නත්ති දින්න. දානී විපාක පිළිගන්නේ නැතිකම. දුන්දේ විපාක පිළිගන්නේ නැහැ කියන එක තුල සම්මා දිට්ඨිය නැහැ. එතන මිත්‍යා දෘෂ්ටියයි ප්‍රබල. දුන්දේ විපාක පිළිගන්න තැනක සම්මා දිට්ඨිය තියෙනවා. දුන්දේ විපාක පිළිගන්න තැනක සම්මා දිට්ඨිය තියෙනවා. එතකොට දුන්දේ විපාක පිළිගන්න තැනක සම්මා දිට්ඨිය තියෙනවා නම් සම්මා දිට්ඨික ශ්‍රාවක භාවයක් තමයි අවශ්‍ය කරලා තියෙන්නේ. සම්මා දිට්ඨිය නැති තැනක මේ බුද්ධ ශාසනයක කතා කරන අවංක දානයකට ඉඩක් නැහැ. නිකන් පේන්න දෙන කෙනෙකුටත් දෙන්න පුළුවන්. නමුත් අවංකව අර මහත්ඵල මහානිසංස ලැබෙන විදියට දානයක් දෙනවා කියන එක ASCII ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නියෝජනය මතමයි ඒ දානේ මහත්ඵල මහානිසංස වෙන්නේ පින්වත්නි. එතකොට දැන් සම්මා දිට්ඨිය බලන්න බුදුරජාණන් වහන්සේ පිළිගත්තේ නැත්නම් එයා සම්මා දිට්ඨික නෑ. බුදුරජාණන් වහන්සේ පිළිගත්ත තැනක නේද යම් අපි හිතමු සාංගික දානයක් කියලා. ඒ දානිය ASCII බුදුරජාණන් වහන්සේ පිළිගත්ත භාවයක් තියෙනවද නැද්ද? තියෙනවා. ධර්මයේ පිළිගත්ත භාවයක් තියෙනවද නැද්ද? තියෙනවා. සංඝයා පිළිගත්ත භාවයක් තියෙනවද නැද්ද? තියෙනවා. එතකොට බුද්ධ ධම්ම සංඝ කියන මේ ත්‍රිවිධ රත්නය පිළිගත්ත භාවයක් ඒ පුද්ගලයා තුල තියෙනවා. ඒ පිළිගත්ත භාවය තුල පිහිටලා තමයි යම් මිනිස්සෙකුට දානයක් දෙන්න පුළුවන් වෙන්නේ. එතකොට බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නයේ පිළි අරගෙන අවංකව ශ්‍රද්ධාවක් නැති මිනිහෙකුට අවංකව මහත්ඵල මහානිසංස ලැබෙන විදිහට දානයක් දෙන්න බෑ. බුදුරජාණන් වහන්සේ ධර්මයේ සංඝයා පිළිගත්ත තැනක සම්මා දිට්ඨිය තියෙනවා. මෙලෝ පිළිගන්නවා. පරලොවත් පිළි අරගෙන තියෙනවා. දැන් මැරිච්ච කෙනෙකුට වෙනුවෙන් සාංගික දාන කරන එක ලංකාවේ තා ජනප්‍රිය සම්ප්‍රදායක් නේ. ඒතර මැරිච්ච කෙනෙක් වෙනුවෙන් දාන ටිකක් දෙනකොට
ඒ මැරිච්ච කෙනා වෙනුවෙන් දෙන දාණය තුල පින්වත්නි ඒ මැරිච්ච මිනිසයා වෙනුවෙන් දෙන දාණය තුල මේ පින්වත්නි ස්ථීර වශයෙන්ම එයාගේ ජීවිතය තුල ස්ථීර වශයෙන්ම එයාගේ ජීවිතය තුල අත්දකින්න ලැබෙන වටිනා දෙයක් තමයි ඒ වටිනාම දේ තමයි එයා පිළිගන්නවා එයා විශ්වාස කරනවා පරලොව අති පරෝලෝකේ කියන්නේ පරලොව මැරිච්ච අයගේ භවගාමී ජීවිතය තුල പ്രേත කොටස් අතර උපදින්න පුළුවන් ඒ වගේම යා මැරිලා අභව්‍යගත තැනක උපදින්න පුළුවන් මේවා විශ්වාස කරගන්න කෙනෙක් තමයි මියගිය අය වෙනුවෙන් සංඝ සතු වශයෙන් හරි දානයක් පිළිලමලා පින් කරගන්න බලන්නේ. එතකොට සම්මා දිට්ඨිය එතන තියෙනවා. ඊට පස්සේ දන් දීමේ විපාක පිළිගන්නවා. ඒක සම්මා දිට්ඨියට අයිති දෙයක්. සිල් රැකීමේ විපාක පිළිගන්නවා. ඒ නිසා දානයක් දෙනකොට ශික්ෂාකාමීව දෙන්න වග බලා ගන්න. එවනම් සම්මා දිට්ඨිය එතන සම්පූර්ණයි. එතන සම්මා දිට්ඨිය තියෙනවා. එතකොට සම්මා දිට්ඨිය නැති මිනිස්සෙකුට දන් දෙන්න පුළුවන් කමක් නැහැ. සම්මා දිට්ඨිය තිබුණොත් විතරයි දානයේ ජීවිතේ පුහුණු කරන්න පුළුවන් වෙන්නේ. දානයේ ජීවිතේ පුහුණු කරන්න පුළුවන් වෙන්නේ. සම්මා දිට්ඨිය නැති මිනිහෙකුට දානය කියන එක Tamanගේ ජීවිතේ පුහුණු කරගන්න පුළුවන් කමක් නැහැ. දැන් බලන්න ඒකයි දානේ මේ බුද්ධ ශාසනයක් ඇසුරු කරගෙන යම් කෙනෙක් ඊටා පැහැදිලිව දානයක් පූජා කරනවා නම් ඒක ආනිසංස සහිතයි කියලා අපි කතා කරන්නේ ඒකයි. එතකොට අපිට පැහැදිලි බුද්ධ ශාසනයක් තුල පැහැදිලි වන දානයේ තුල සම්මා දිට්ඨිය තියෙනවා. සම්මා සංකල්පයක් තියෙනවා. දැන් බුද්ධ ශාසනයක පින්කම් කරනකොට කාම සංකල්පනා ඒ හිත තුල නැහැ. ව්‍යාපාද සංකල්පනා ඒ හිත තුල නැහැ. හිංසා සංකල්පනා ඒ හිත තුල නැහැ. ඒතර කාම සංකල්පනාවන්ගෙන් ව්‍යාපාද සංකල්පනාවන්ගෙන් හිංසා සංකල්පනාවන්ගෙන් නිදහස් වෙච්ච තැනක තමයි ඒවයින් අයින් වෙච්ච තැනක තමයි ඒ කියන්නේ ඒ සංකල්පනා වලින් ඉවත් වෙච්ච තැනක තමයි පින්වත්නි මේ බුදුදහම කතා කරන බුද්ධ ශාසනයේ කේන්ද්‍රගතව පැහැදිලි කරන දානයක් දෙන්න පුළුවන් වෙලා තියෙන. ඒ කියන්නේ එහෙනම් සම්මා සංකල්පයත් බුද්ධ ශාසනය තුල දානයක් තුල සම්පූර්ණ වෙලා තියෙනවා. ඊළඟ එක තමයි සම්මා වාචා. ඒතර අපි දානයක් පූජා කරනකොට ඒ දානයේ තුල పూర్ව චේතනාව තුල, මුංචන චේතනාව තුල, අපර චේතනාව තුල පින්වත්නි මේ පුද්ගලයා තුල සම්මා වාචාව තියෙනවා. බොරුව නෑ, කේලම නෑ, හිස් වචන නෑ, පරුස වචන නෑ. සමහර බුදුගුණ සිහි කර බුදුගුණ කිය සංඝගුණ කියනි සංඝයා වැඩම කරන්නේ. එතකොට සම්මා වාචාවක් තියෙනවද නැද්ද? තියෙනවා. කතා කරන වචන හරි පරිස්සම්. ඇත්තටම බුදුදහමේ පාවිච්චි කරන සාමාන්‍ය කෙනෙක්ගේ වචනවත් කතා කරන්නේ මේ කැම දෙනවා කියලා නෙමෙයි, දන් දෙනවා කියලා කියන්නේ. හාමුදුරුවෝ එනවා කියලා නෙමෙයි, වඩිනවා කියලා කියන්නේ. පුදුම සම්මා වාචාවක් තුල ඉන්නේ. ඊට පස්සේ එතකොට දානයක් වෙනුවෙන් එයා ආර්ථිකව උපයන දේ තුල උනත් ආජීවය තුල පාරිශුද්ධියක් තියෙනවා නේ. සම්මා ආජීවයකුත් තියෙනවා. පුළුවන් තරම් ධර්මානුකූලවම හොයාගත්ත දෙයකින් දානෙ දෙන්න වග බලා ගන්නවා. ඒක සම්මා ආජීවයක් තියෙනවා. සම්මා කම්මන්තයක් තියෙනවා. Tamanගේ ජීවන චර්යාව තුළ අයහපත් කම්මන්තයක් තුළ පිහිටලා දන් දෙන ස්වභාවයක්, දන් දෙන පුරුද්දක් අපි තුළ නැහැ. ඊට පස්සේ පින්වත්නි සම්මා සතියක් තියෙනවා එතන. සම්මා සතියක් තියෙනවා. සම්මා සතිය තියෙනවා කියලා මම කියන්නේ වෙන මොකුත් නිසා නෙමෙයි. සම්මා සතිය කියන එක බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙකුට ඉතා වැදගත් දෙයක්. සම්මා සතිය නැති තැනක ධර්ම මාර්ගයේ ඉදිරියට දියුණු කරගෙන යන්න බෑ. සම්මා සතිය කියන එක බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙකුට බොහොම වැදගත් අවස්ථාවක්. සම්මා සතියක් තියෙනවා.
ඒතර සම්මා සතිය කියන එක බොහොම සිහිනුවන පිහිටුවාගෙන තමයි යම් කෙනෙක් දානයක් දෙනවා නම් දෙන්නේ. ඊට පස්සේ සම්මා සමාධියක් තියෙනවා. දැන් සමාධිය කියන්නේ කුසල් සිතේ එකඟතාවයේනේ මූලික වශයෙන් කතා කරන්නේ. ඒ කුසල් සිතේ එකඟතාවයක් තුලම පිහිටලා තමයි යම් කෙනෙක් දානි දෙනවා නම් දානි දෙන්නේ. මේ විදියට බලනකොට ආර්ය අෂ්ටාංගික මාර්ගයට අදාළ අංග බොහෝමයක් දානය තුල වැඩෙන නිසා තමයි මේ බුද්ධ ශාසනයක කරන පින්කම ආනිසංසදායක වෙන්නේ. දැන් ගොඩක් තැන්වල ඇත්තටම සම්මා දිට්ඨියක් නැතුව නම් දානි දෙන්නේ. එතකොට මේ බඳු දානයක් මහත්ඵල මහානිසංස වෙන්න බලපාන්නේ නැහැ. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කුළු ගැන්විච්ච පින්කමක් මහත්ඵලයි මහානිසංසයි කියලා අපි කතා කරන්නේ ඒකයි. මේ සංඝයාට දීමම නෙමෙයි, කවර පින්කමක් කළත්, සාදුකාරයක් දුන්නත්, নমස්කාරය කිව්වත්, ගාතාවක් සජ්ජායනා කළත්, ඒ බුද්ධ ශාසනයක් ඇතුළේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අටම නොවුනත් යම්කිසි නියෝජනයක් ඒ තුල තියෙනවාමයි. යම්කිසි නියෝජනයක් තියෙනවා. ඒ නිසා පින්වත්නි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය මතු කරගෙන ඒක වැඩෙන විදිහට අපේ එදිනෙදා චර්යාව ගොඩනගා ගන්න කිතාම වැදගත්. දැන් මේ මාතෘකාවට අනුව කතා කළොත් පින්වත්නි ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිබඳ යම් ශ්‍රාවකයෙක් තුල පුහුණුවක් තියෙනවා නම් ඒ පුහුණුවක් තියෙන තැනක පින්වත්නි මේ බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කරනවා මේක මේ සාමාන්‍ය ශ්‍රාවකයෙක්ගේ ජීවිතේ නිවන කරා පමුණුවන්න පුළුවන් මහ ප්‍රබල දෙයක්. ඒකේ වැදගත්ම දේ අපේ දේශනා මහානාය දන්නවා මේකේ බොහොම වැදගත්ම අංගය සම්මා දිට්ඨිය බව. සම්මා දිට්ඨියටපත් වීම තමයි බොහොම වැදගත් වෙන්නේ. සම්මා දිට්ඨිය කියන්නේ බුදුදහමේ ඊට වැදගත් අවස්ථාවක්. සම්මා දිට්ඨිය නැති තැනක මේ ශ්‍රාවකයෙකුට ඉදිරියට යෑමක් ධර්මයේ තුල ශක්තිමත් වීමක් දකින්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ ආනන්ද හාමුදුර එක වෙලාවක විමසනවා ස්වාමීනි මේ ආර්ය මාර්ගය රතයකට උපමා කරලා දේශනා කරන්න කියලා. මේ ආර්ය මාර්ගය රතයකට උපමා කරලා දේශනා කරන්න කිව්වහම බුදුරජාන් වහන්සේ මතක් කරනවා ආනන්ද එහෙම කරන්න පුළුවන්. සක්කා ආනන්දති භගවා ආවෝච ඉමස්සේවකෝ ඒතං ආනන්ද අරියස්ස අට්ටාංගිකස්ස මග්ගස්ස අදිවචනං ආර්ය අෂ්ටාංගික මාර්ගයේ රතයක් කියලා උපමා කරලා ආනන්ද මේ පැහැදිලි කරන්න පුළුවන් කියනවා. එතකොට යම්කිසි යුද රතයක් සංග්‍රාමී ජයග්‍රහණයේ පිණිස සකස් කරනවා නම් මේ කෙලෙස් සංග්‍රාමී ජයග්‍රහණයේ පිණිස ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පණවන්න පුළුවන්, ආර්ය අෂ්ටාංගික මාර්ගය පවරන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කොට වදාලා. එතකොට බුදුරජාණන් වහන්සේ මතක් කරනවා ආනන්ද මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මේ උතුම්ම ධර්ම යානයක් කියලා පණවන්න බැරි කමක් නැහැ. එහෙම කියන්න පුළුවන්. සම්මාදිට්ඨි ආනන්ද භාවිතා බහුලී කතා රාගය විනය පරියේසනා හෝති දෝෂ විනය පරියේසනා හෝති මෝහ විනය පරියේසනා හෝති සම්මා සංකප්පෝ ආනන්ද භාවිතෝ බහුලී කතෝ රාග විනය පරියේසනෝ හෝති දෝෂ විනය පරියේසනෝ හෝති මෝහ විනය පරියේසනෝ හෝති සම්මා වාචා ආනන්ද භාවිතා බහුලී කතා රාග විනයෝ පරියේසනා හෝති. මේ විදිහට කියාගෙන යනවා. මොකද්ද? වඩන ලද බහුල කරන ලද භාවිතා බහුලී කතා. වඩන ලද බහුල කරන. මේක වඩන්න පුළුවන් එකක් එහෙමනම්. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩන්න පුළුවන් එකක්. සම්මාදිට්ඨි ආනන්ද භාවිතා බහුලී කතා රාග විනය පරියෝසනෝ හෝති. ආනන්ද යම් වඩන ලද බහුල කරන ලද සම්මාදිට්ඨිය රාගයේ දුරු කිරීමෙන් කෙලවර කොට ඇත්තේය. රාගයේ දුරු කිරීම පිණිස තමයි වඩන ලද බහුල කරන ලද සම්මාදිට්ඨියේ උපකාරය. දෝෂය දුරු කිරීම කෙලවර කරලා තියෙන්නේ, මෝහය දුරු කිරීම කෙලවර කරලායි තියෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. රාග දේශ මෝහ දුරු කිරීම කෙලවර කරලා නම් තියෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. එබඳු දුරු කිරීමක් කෙලවර කරලා තියෙන ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ශක්තිමත් වෙන එක අපිට ඊටාම වැදගත් දෙයක්.
ඒක ඊටාම වැදගත්. ඒක ඊටාම වැදගත්. එතකොට වඩන ලද බහුල කරන ලද භාවිතා කරන ලද ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඉලක්කය තමයි රාග දේශ මෝහයන් දුරු කිරීමෙන් කෙලවර වෙන්නේ. දැන් අපි දැනගන්න ඕන කොහොමද රාග දේශ මෝහ දුරු වීම පිණිස ආර්ය අෂ්ටාංගික මාර්ගයේ භාවිතා කරන්න කියලා. ඇත්තටම මේ තුල රාග දේශ මෝහ දුරු වෙන්නේ කොහොමද කියන එක ගැඹුරින් විමසනකොට අපට ලැබෙන උත්තරය තමයි අපට මුණ ගැහෙන පිළිතුර තමයි පින්වත්නි මේ සම්මා දිට්ඨිය කියන ස්වභාවය තුල රාගය ද්වේෂය මෝහය දුරු වෙන විදියටයි භාවිතා කරන්න ඕන. සම්මා දිට්ඨිය පිළිබඳ දාර්ශනික අදහස තමයි යහපත් දැකීම. එක්කෝ අපි කතා කළොත් හරි දැකීම. ලෝකේ හරි දැකීමක් තියෙනවා. ලෝකේ තියෙනවා ලෝකේ පවතින හරි දැක්මක් තියෙනවා. ලෝකේ පවතින හරි දැක්ම තමයි කුමක්ද? ලෝකේ පවතින හරි දැක්ම තමයි පින්වත්නි මේ ලෝකයේ පිළිබඳ අපට තියෙන වැරදි දැක්මක්. මේ ලෝකයේ තියෙනවා අපිට නিত্য සුඛ ආත්ම කියලා වැරදි දැක්මක් ලෝකයේ සම්බන්ධ. සදාතනික වශයෙන් අපිට තියෙනවා වැරදි දැක්මක්. ස්ථාවරයයි අපිට තියෙනවා ලෝකයේ සම්බන්ධ වැරදි දැක්මක්. නමුත් මේ ලෝකයේ මේ ස්ථාවර භාවයක් නැහැ. මේ ලෝකයේ තුල සදාතනික භාවයක් නැහැ. මේ ලෝකයේ තුල එහෙම නিত্য භාවයක් නැහැ. නিত্য සුඛ ආත්ම කියලා භාවයකින් මේ ලෝකයේ සම්බන්ධ අපිට කතා කරන්න බෑ පින්වත්නි. නিত্য සුඛ ආත්ම කියන භාවයකින් අපිට මේ ලෝකේ කතා කරන්න බෑ. මොකද මේ ලෝකේ යථාර්ථය තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන භාවය. එතකොට අපිට තියෙන වැරදි දැක්ම තමයි නিত্য සුඛ ආත්ම කියලා වැරදි දැක්මක් තුල අපි ඉන්නවා. ඒ වැරදි දැක්ම තුල ඉඳගෙන අපි මේ ලෝකේ ග්‍රහණය කරගන්නවා. මේ ලෝකේ අත්දැකීම් ග්‍රහණය කරගන්නවා. මේ ලෝකයේ සමග අපි ගනුදෙනු කරනවා. මේ ලෝකයේ සමග අපි ගනුදෙනු කරනකොට ඒ ගනුදෙනුව තුල නොඑක් ආකාරයේ රාග දේශ මොහයන් අපේ හිත තුල උපදිනවා. නොඑක් ආකාරයේ රාග දේශ මොහයන් අපේ හිත තුල උපදිනවා. ඒ නොඑක් ආකාරයේ රාග දේශ මොහයන් අපේ හිත තුල උපදිනකොට ඒ නොඑක් ආකාරයේ රාග දේශ මොහයන් අපේ හිත තුල ඉපදීමම පදනම් කරගෙන පින්වත්නි අපි තුල සාංශාරික ස්වභාවයක් මත තවදුරටත් දායාද වෙනවා. එහෙමනම් ලෝකේ නිවැරදි දැක්මක අපි ඉන්නවා නිට්ටයයි සුඛයි ආත්මයි කියලා. බාහිර අභ්‍යන්තර සියලු ලෝකයේ නිට්ටය වශයෙන් සුඛ වශයෙන් ආත්ම වශයෙන් ග්‍රහණය කරගෙන ආත්ම වශයෙන් අල්ලාගෙන වාසය කරන භාවයක් අපි තුල පවතිනවා. එතකොට අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන එක තමයි ලෝකයේ සදාතනික සත්‍ය. අනිත්‍යතාවය දුක අනාත්මය කියන ස්වභාවය ලෝකයේ සැබෑ යථාර්ථය නම් ඒක අපිට නොපෙනී යන ස්වභාවයට අපේ හිත හැදිලා තියෙන අවිද්‍යාව පදනම් කරන මේ අවිද්‍යාව කියන ස්වභාවයෙන් තමයි මේ යථාර්ථය වැහිලා තියෙන්නේ. කියන්නේ සම්මාදිට්ඨිය වහලා තියෙන අවිද්‍යාවෙන්. ඒතර හේතුඵල වශයෙන් ලෝකේ විමසණයක අවශ්‍ය වෙන්නේ සම්මාදිට්ඨිය උපදව ගන්නයි. එතකොට අපිට තේරෙනවා මේ අත්දැකීම් වල මේ අවිද්‍යාසහගත කල්පනාව ඇති වෙන විදිහ තේරුම් ගන්න පුළුවන් හේතුඵල සහිතව විමසනකොට. ඒතර අවිද්‍යාව කියන වැහිලා තියෙන වැස්නය අයින් වෙනකොට ඒ අයින් වෙච්ච තැනක පින්වත්නි යාට තේරෙනවා ලෝකේ අනිත්‍යයි දුකයි අනාත්මයි. මේ ලෝකේ මේ සකස් වෙච්ච යම්තාක් දේවල් ඇද්ද ඒ සකස් වෙච්ච හැම දෙයකම යථාර්ථය තමයි අනිත්‍යතාවය දුක අනාත්මය. ඒතර අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලෝකේ සදාතනික සත්‍ය නම් ලෝකේ පවතින්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වෙච්ච සදාතනික සත්‍යයක් මත ලෝකේ පිහිටලා තියෙනවා නම් ඒ බඳු ලෝකයක් තුල
නිත්‍ය සුඛ ආත්ම වශයෙන් නිට්ටයයි, හරි සැපයි, ආස්වාද ජනකයි, මේක මගේ කියලා ගන්න පුළුවන්, මම කියලා පවත්වන්න පුළුවන්, මගේ ආත්මය කියලා පවත්වන්න පුළුවන් කියලා මේ ලෝකේ පවතින මේ වැරදි දැක්ම ශ්‍රාවකයා තුල අයින් වෙනකොට, ඒ වැරදි දැක්ම ශ්‍රාවකයා තුල අයින් වෙනකොට, නිත්‍ය සුඛ ආත්ම වශයෙන් ලෝකේ දිහා බලනකොට, ඒ බලන ශ්‍රාවකයාට ජීවිතේ යථාර්ථ අවබෝධයේ පැත්තට නැමෙන්න පුළුවන්. යථාර්ථ අවබෝධයේ පැත්තට ලෝකේ බර වෙන්න පුළුවන්. ඒ යථාර්ථ අවබෝධයේ පැත්තට ලෝකේ ශ්‍රාවකයා බර වෙනකොට, යථාර්ථ අවබෝධයේ පැත්තට බර වෙච්ච ශ්‍රාවකයෙක් තුල තමයි අර සම්මා දිට්ඨිය ප්‍රතිවේධ කරගන්න පුළුවන් වෙන්නේ. එතකොට මේ සම්මා දිට්ඨිය ඇතිවීම නිසා එයාට මේ අර නিত্য සුඛ ආත්ම කියන භාවයෙන් ගත්තාම අවිද්‍යාව නිසා එයාගේ හිතට ගලන දේවල් තමයි රාග, දේශ, මෝහ කියන දේවල්. දැන් මෙතන මතක් කරනවා සම්මා දිට්ඨි ආනන්ද භාවිතා බහුලීක. සම්මා දිට්ඨිය හොඳට භාවිතා වෙනකොට එතකොට එතන උන්වහන්සේ මතක් කරනවා සම්මා දිට්ඨි ආනන්ද භාවිතා බහුලීකතා රාග විනය පරියේෂණා හෝති, දෝෂ විනය පරියේෂණා හෝති, මෝහ විනය පරියේෂණා හෝති කියලා. වඩන ලද බහුල කරන ලද සම්මා දිට්ඨිය රාගයේ දුරු කිරීමෙන් කෙලවර වෙනවා, ද්වේෂයේ දුරු කිරීමෙන් කෙලවර වෙනවා, මෝහයේ දුරු කිරීමෙන් කෙලවර වෙනවා. ඒතර වඩන ලද සම්මා දිට්ඨිය රාගයේ දුරු කරන්නේ පින්වත්නි මේ ලෝකේ නিত্য සුඛ ආත්ම වශයෙන් ලෝකේ තුරුල් කරගත්තට පස්සේ ඒ ලෝකේ තුරුල් කරගත්ත තැනකයි හිතට රාගය ගලන්නේ, හිතට ද්වේෂය ගලන්නේ, හිතට මෝහය ගලන්නේ. එතකොට මගේ ආත්මය කියලා ලෝකේ අල්ලගත්තාමයි ඒ අල්ලගත්ත තැනක පින්වත්නි රාග, ද්වේෂ, මෝහ ආදී නොයෙක් ආකාරයේ ක්ලේශ ධර්මයන් හිත තුලට ගලාගෙන එන්නේ. ඒ බඳු ආකාරයකින් හිතට ගලාගෙන එන රාග, දේශ, මෝහයන් පදනම් කරගෙන, ඒ රාග, දේශ, මෝහයන් පදනම් කරගෙන මේ ක්ලේශ ධර්මයන් හිතට ගලාගෙන එනකොට ඒ ගලාගෙන එන ක්ලේශ ධර්මයන්ම තමාව වනසන්න පටන් ගන්නවා. දැන් රාග, දේශ, මෝහ ඇති වෙන්නේ මේක අනිත්‍යයි, දුකයි, අනාත්මයි. අනිත්‍ය වෙච්ච දුක, අනාත්මය කියන ත්‍රිලක්ෂණේ මත පිහිටපු ලෝකයකයි මම ගනුදෙනු කරන්නේ. ඒ බඳු ලෝකයකයි මම ඇසුරු කරන්නේ කියලා තේරුණාට පස්සේ අර නිට්ටයතාවයෙන් අල්ලගත්ත රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධම්මයන් පදනම් කරගෙන ගලපු යම් කිසි රාගයක් තියෙනවා නම් ඒ රාගේ ගලන්නේ නැහැ ලෝකේ අනිත්‍ය වශයෙන් දකිනකොට. ලෝකේ සැප වශයෙන් හිතාගෙන ලෝකයට ගිහින් සැප හොයාගෙන ගියපු මිනිස්සෙකුට සැපයි කියලා හිතාගෙන ලෝකය උපාදානය කරගෙන ලෝකේ අත්දැකීම් ගත්තට පින්වත්නි ඒ සැපය පදනම් කරගෙන යම් වෙලාවක රාග, දේශ, මෝහ ගැලුවා නම්, ඒ කියන්නේ සැපේ හොයාගෙනනේ එළියේ රූප හොයන්නේ, ශබ්ද හොයන්නේ, ගන්ධ සුවඳ හොයන්නේ. මේ රූප Tamanගේ කරගන්න ගිහින් මිනිස්සු දුක් විඳිනවනේ. එතකොට ඒ දුක නිසාම එළියේ සැපේ ගෙනත් දුන්නු රූපේ නිසා යාගේ හිතට රාගය ගලාගෙන ආවනම් මේක සැප සහිත ලෝකයක් නෙමෙයි, මේක නිරන්තරයෙන් දුක පවතින ලෝකයක්, දුකින්ම පිරිච්ච ලෝකයක්. මේ දුක මත පිහිටි ලෝකයක් කියන ස්වභාවයේ තේරුම් ගත්ත තැනක පින්වත්නි ඒ අනිත්‍ය, දුක්ඛ, අනාත්මයේ පදනම් කරගෙන එයාට අර කලින් නিত্য සුඛාත්ම වශයෙන් අල්ලගෙන හිටිය තැනක ගලපු රාගය, දේශය, මෝහය කියන ක්ලේශ ධර්මයන් හිතට ගලන්නේ නැහැ. එයාට යථාර්ථවාදී අවබෝධයක් තියෙනවා මේ ලෝකේ නිරන්තරයෙන් විපරිණාමයට, වෙනස් වීමට භාජනය වෙනවා. ඒ වෙනස් වීමට භාජනය වෙච්ච ලෝකයක මහා පීඩාකාරී බවක්, වෙහෙසකර භාවයක්, නිරන්තරයෙන් දුක හදන භාවයක් පවතින්නේ. ඒ බඳු ලෝකයක මේ නিত্য සුඛාත්ම වශයෙන් ග්‍රහණය කර ගැනීම නුසුදුසු වශයෙන් කල්පනා කළාට පස්සේ එතන පින්වත්නි රාග, දේශ, මෝහයන් ඒ හිතට ගලාගෙන ඉන්නේ නැහැ. රාග, දේශ, මෝහ ඒ හිතට ගලාගෙන ඉන්නේ නැහැ. අන්න ඒකයි මෙතන කිව්වේ මේ යම් වෙලාවක සම්මා දිට්ඨි ආනන්ද භාවිතා බහුලී කතා රාග විනේ පරියේෂණා හෝති, දෝෂ විනේ පරියේෂණා හෝති, මෝහ විනේ පරියේෂණා හෝති කියලා. ආනන්ද බහුල කරන ලද සම්මා දිට්ඨිය තියෙනවා නම් එතන රාගය ගලන්නෙත් නැහැ, ද්වේෂය ගලන්නෙත් නැහැ, මෝහය ගලන්නෙත් නැහැ. මේවා දුරු වෙලා යනවා කියලා මතක් කළා. ඒතකොට මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන මාර්ගයේ යන මේ රතයට අවශ්‍ය මූලික අංගෝපාංග තමයි අපි අර සද්ධාව එහෙම කතා කරන්නේ. අර
දැන් බුදුරජාණන් වහන්සේ මතක් කරනවා යස්ස සද්ධාච පඤ්ඤාච ධම්මා යුක්තා සදා දුරං. මේ යානයේ මේ ආර්ය ශ්‍රාංගික මාර්ගයේ නම් වූ බ්‍රහ්ම යානයේ ආර්ය ශ්‍රාංගික මාර්ගයේ සංඛ්‍යාත වෙච්ච මේ යානයේ ශ්‍රද්ධාව සහ ප්‍රඥාව යන ධර්ම දෙක තමයි මේ වියගහේ බැඳපු අස්යෝ දෙන්න ගවයෝ දෙන්න. මේ දෙදෙනාට තමයි සම්පූර්ණයෙන් මේ යානේ බරාදින්න වෙන්නේ. අන්න එතන ඉඳලා ශ්‍රද්ධාවේ උදව්ව වැදගත්. බුදුරජාණන් වහන්සේ පිළිබඳ කාටවත් හොලවන්න බැරි වෙන ආකාරයෙන් ඇති කරගත්ත ශ්‍රද්ධාව, ධර්මීය පිළිබඳ කාටවත් හොලවන්න බැරි විදියට ඇති කරගත්ත ශ්‍රද්ධාව, සංඝයා පිළිබඳ කාටවත් හොලවන්න බැරි විදියට ඇති කරගත්ත ශ්‍රද්ධාව ඊටාම වැදගත් හේතුව තමයි පින්වත්නි මේ ආර්ය මාර්ගය නම් වූ මේ ආර්ය ශ්‍රාංගික මාර්ගය තුල ශ්‍රද්ධාව සහ ප්‍රඥාව කියන ධර්ම දෙක තමයි මේ වියගහේ බැඳපු ගාවයෝ දෙන්න. මේ වියගහේ බැඳපු ගාවයෝ දෙන්න. ඉතින් මේ ශ්‍රද්ධාව සහ ප්‍රඥාව එක පයින් හිටගත්තේ නැත්නම් එකක හරි මේ සමහර අයට ශ්‍රද්ධාව තියෙනවා ප්‍රඥාව නැහැ. සමහර අයට ප්‍රඥාව තියෙනවා ශ්‍රද්ධාව නැහැ. ඉතින් තර්ක විතර්ක මතවාද සංවාද ගොඩනග ඉන්නවා. මේ දෙදෙනා හයියට හිටියොත් තමයි මේ බර ඇදගෙන මේ කෙලෙස් යුද්ධය හමාර කරගෙන ඉදිරියට යන්න පුළුවන් වෙන්නේ. එතකොට ශ්‍රද්ධාවේ උපකාරාර්ථේ නැතුව මොකක්වත් කරන්න බෑ. ශ්‍රද්ධාව තිබුණත් ප්‍රඥාවේ උපකාරය නැත්නම් ඉතින් මේ ගැඹුරු පටිච්ච සමුප්පාදයේ පංචස්කන්ධයේ ආයතන ස්කන්ධ ධාතු ආයතන මේවා විමසන්න පුළුවන් කමක් නැහැ. ඉතින් පොද පූජා ටිකක් කර බොහෝම සද්ධාවෙන් බුදුරජාණන් වහන්සේට පිටුපාන්නේ නැතුව වන්දනාමාන කර දොහොත් මුඳුනන්ති වැඳ ඉන්නවා හැර වෙන කරන්න දෙයක්වත් නැහැ පින්වත්නි. එතකොට සද්ධාව සහ ප්‍රඥාව කියන ධර්ම දෙක තමයි මේ වියගහේ යොදන ලද ගවයෝ දෙන්න. ඊට පස්සේ මේ රතේ හිස තමයි. හිස පැත්ත ඉතා හොඳට තියෙන්න ඕන. මොකද නැත්තම් අවධානම වැඩි කියලා කියන්නේ මේ හිස පැත්තෙන් එන සම්බාධකය මේ රතේ ඉන්න පිරිසට බලපාන්න පුළුවන් හේතුව තමයි මේ හිස හොඳට තියෙන්න ඕන රතේ. නැත්තම් ඊතල වර්ෂාවක් එන වෙලාවක මේ රතේ හිස ඉදිරි පැත්ත හරියට නැති වුණොත් එහෙම ඒ රතේ අභ්‍යන්තරයට ඒ දුනු ඊතල ඇවිල්ලා තමන්ව පසාරු කරගෙන යන්න පුළුවන්. එතකොට මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දියුණු කරන මේ යානී හිස තමයි මෙතන ධර්මයේ තියෙන හිරීසා මනෝ යොත්තං සති ආරක්ක සාරති. බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මේ හිරියොතප් කියන රතේ හිස. හිරියොතප් නේ මේ පව අකුසලයේ පිළිකුල් කරගෙන ලැජ්ජාවක් බයක් හදාගන්න යම් ශ්‍රාවකයෙකුට බැරි නම් ඒ බැරි ශ්‍රාවකයාට පින්වත්නි කවදාවත් මේ කෙලෙස් යුද්ධය හමාර කරන්න බෑ. මොකද ඒ සිදුරු නිසා තවදුරටත් ක්ලේශ ධර්මයන් ඇවිල්ලා මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සතුල ශක්තිමත් වෙච්ච ශ්‍රාවක භාවයේ විනාශ වෙන්න පුළුවන්. මොකද අකුසලයට පවට බර සමාජයක තමයි අපි නැවතිලා ඉන්නේ පින්වත්නි. ඊළඟට බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මේ රතය සම්පූර්ණයෙන්ම විදර්ශනාව කියන සිත කියන රැහැනින් බැඳලා තියෙන්නේ. රතයක් එකට බැඳලා ගැට ගහලා තියෙන්නේ විදර්ශනා සිත කියන රැහැනින්. හැම තැනකදීම විදර්ශනා සිත ඒ තැන යොදා ගන්න බැරි වුණොත් එහෙම ශක්තිමත් රතයක් දුබල වෙන්න පුළුවන්. හැම තැනකම විදර්ශනා සිත කියන රැහැන යොදන්න ඕන. අඩුම සද්ධාව කියන තැනටත් විදර්ශනා සිත කියන රැහැන යොදන්න ඕන ප්‍රඥාවකින්. මොකද මේකනි ගවයෝ දෙන්න මේ ගවයෝ දෙන්නනි ප්‍රධාන වශයෙන් මේ රතේ ස්කන්ධයට සම්බන්ධ කරලා තියෙන්නේ. සම්බන්ධ කරලා බැඳලායි තියෙන්නේ. එතකොට විදර්ශනා සිත කියන රැහැනින් තමයි මේ යානි බැඳලා තියෙන්නේ. ඒ නිසා විදර්ශනා සිත කියන රැහැන ස්ථීරව මෙතන බැඳලා තිනවා කියලා එකක් නැහැ. හැම තැනකම වෙලුම් තියනවා යානෙක. එමනම් මේ විදර්ශනා සිත කියන එක හැම තැනකදීම යොදන ශ්‍රාවකයෙකුට තමයි කෙලෙස් යුද්ධය හමාර කරගන්න පුළුවන් වෙන්නේ. ඊළඟට මෙතන කියනවා සති ආරක්ක සාරති. පින්වත්නි මේ සතිය විසින් තමයි සිහිය විසින් තමයි මේ රතේ පදවන්නේ. සති සම්පජඤ්ඤේ සතිමත් භාවය කියන එක මේ රතය පදවන ශ්‍රාවකයා තුළ ගොඩනගෙන්න ඕන දෙයක්. ඒ කියන්නේ මේ සිහිය නැති වුණොත් එහෙම මේ රතේ මොන ලෝකෙට යයිද දන්නේ. ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ඉන්න කෙනෙක් පවා වරදින්න පුළුවන් සති සම්පජඤ්ඤේ නැත්තම්. මෙතන ඇත්තටම සති ආරක්ක සාරති කියන්නේ සම්මා සතිය නෙමෙයි සති සම්පජඤ්ඤේ.
ඒතර ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මේ උතුම් මනුස්ස ජීවිතය තුළ ශක්තිමත් කරගන්නවා නම් ඊට පරිබාහිරව තවත් බොහෝ ගුණධර්ම මතින් ශක්තිමත් වෙච්ච ශ්‍රාවක භාවයක් අවශ්‍ය කරලා තියෙනවා. එතකොට මේ සම්පූර්ණයෙන් සති ආරක්ක සාරති සිහිය විසින් තමයි මේ රතේ පදවන්නේ. තමා තුළ පිහිටවගත සති සම්පජඤ්ඤය තියෙන්න ඕන. ඒ සති සම්පජඤ්ඤය තියෙන තැනක තමයි කාමච්ඡන්දයට ඉඩක් වෙන් නොවෙන්නේ. ව්‍යාපාදයට ඉඩක් වෙන් නොවෙන්නේ. තීන මිද්දේට ඉඩක් වෙන් නොවෙන්නේ. විචිකිච්ඡාවට ඉඩක් නොවෙන්නේ. එතකොට මේ කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා කියන නීවරණ ධර්මයන්ට ඉඩක් නොවන ආකාරයට මේ හිත හැදෙන්නේ වෙන කවරකින්වත් නෙමෙයි. පින්වත්නි, සම්පූර්ණයෙන්ම සති සම්පජඤ්ඤය තුල වාසය කිරීම තුලයි. අනාදිමත් කාලයක් තුස්සේ මෙබඳු ආකාරයක නීවරණ ධර්මයන්ගෙන් බරපතල විදියට බැටකාපු පිරිසක් අපි. දවසක් දෙකක් තුනක් නෙමෙයි, අනාදිමත් කාලයක් තිස්සේම වෙච්ච දෙයක් ඒක. ඒතර අනාදිමත් කාලයක් තිස්සේම යෙදිච්ච මේ ක්‍රියාවලිය තුල පින්වත්නි මේ එයාට පුළුවන් ඉහළට ධර්මයේ තුල ශක්තිමත් වෙච්ච ශ්‍රාවක භාවයක් හදන්න. එතකොට ඒ ශ්‍රාවක භාවයේ යම් තැනක නැත්තම් පින්වත්නි එතන ඒ තුල ප්‍රවේශමක් අත්දකින්න ලැබෙන්නේ නැහැ. ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල යන කෙනෙක් ඊට පරිබාහිරව තවත් ಗುಣධර්ම මත ශක්තිමත්ව තමයි ඉස්සරහට යන්න වෙන්නේ. දැන් බලන්න ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නම් වූ යානය අදින්න හිතා ශක්ති සම්පන්න බර අදින්න පුළුවන් ගවයෝ දෙන්නෙක් අස්සයෝ දෙන්නෙක් ඉන්නෝනේ. සද්ධාව සහ ප්‍රඥාව ඒ දෙදෙනා තුලම සමපාදී ශක්තියක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් සද්ධාව දුර්වලයි, ප්‍රඥාව බලවත්. ප්‍රඥාව දුර්වලයි, සද්ධාව බලවත්. මේ විදියට තිබ්බොත් එහෙම රතයක් සිත්සේ ඉදිරියට ගලාගෙන ඇදීගෙන යන්නේ නැහැ. ඒ නිසා මේ දෙකම සමානව දියුණු කරගෙන යන ශ්‍රාවක භාවයක් අදාළයි. ඊළඟට රතෝ සීල පරික්කාරෝ ඥානක්කෝ චක්කවීරියෝ බුදුරජාණන් වහන්සේ මතක් කරන සීලය නැමැති රතේ අලංකාරය. ඒ කියන්නේ රතයක් නම් ඒකට අලංකාරය අවශ්‍යයිනේ. ඒතර බාහිර අලංකාරය කියන එක රතේ ශක්තිමත් භාවයට ඊටාම වැදගත් දෙයක් නෙමෙයි ගමනේදී. ගමනක් යනකොට මේ කෙලෙස් යුද්ධයට අවතීර්ණය වෙච්ච ගමනේදී අලංකාරය කියන එක මහ වැදගත් සාධකයක් නෙමෙයි. හැබැයි රතයකට අලංකාරය අවශ්‍යයි. අලංකාරයේ විසින් තමයි ආකර්ෂණය ඇති වෙන්නේ. නමුත් යුද්ධයට යනකොට මේ හැඩය කියන එක, කැටයම කියන එක අවශ්‍ය නැහැ. ඒ නිසා සීලය කියන එක මූලික වශයෙන් රතේ නවත්තලා තියෙද්දී හැඩ වැඩවීම පිණිස අවශ්‍ය වුණාට ගමනේදී අලංකාරය බොහොම වැදගත් නැහැ. ඒ නිසා සීලය ආර්ය අෂ්ටාංගික මාර්ගයේදී බොහොම දුර බැහැර ඉඳලා උපකාර කරනවා කියන එක අපිට මෙතනත් පැහැදිලි වෙනවා මේ දේශනාවේදී. මොකද සීලය පෙන්වන්නේ රතේ අලංකාරයේ විදිහටයි. මේ මුලින් සීලය ඉතා වැදගත් දෙයක්. නමුත් ධර්ම මාර්ගයේ ගැඹුරට භාවනාව එහෙම දියුණු කරගෙන යනකොට සීලය අවශ්‍යයි. සීලය තුල එයා තුල පිරිහීමක් දකින්න ලැබෙන්නේ නැහැ. නමුත් සීලය බොහොම දුර බැහැර ඉඳලා තමයි එතනදී උපකාර කරන්නේ. ඊට පස්සේ පින්වත්නි ඥානක්කයෝ චක්ක වීරියෝ ධානය කියන කඩෑනය. පින්වත්නි මේ කඩෑනය කියන එක හරි වැදගත් දෙයක්. යානේ අන්තර් සම්බන්ධයේ කඩෑනය කියන එක වැදගත්. එතකොට මේ කඩෑනය කියන එක වැදගත් වෙන්නේ එහෙම නැත්තම් මේ යානයේ මේ රෝදවල විස්තරණ භාවයක් වෙන්න පුළුවන්. යානය සිත්සේ ඉදිරියට යනකොට ශක්තිමත් රෝද දෙකක උපකාරය අවශ්‍යයි. මේ කඩෑනය දුර්වල වුණොත් එහෙම මේ ඉදිරියට යන යානයකට සිත්සේ ඉදිරියට යන්න බැරි වෙන්න පුළුවන්. රෝද බකල් ගහන්න පුළුවන්. එතකොට මේ බකල් ගහනවා කියන එක හරි මේ කරත්ත භාවිතය තුල කරත්ත භාෂාව තුල තියෙන එකක්. එතකොට මේ එහෙමනම් මේ සිත්සේ ඉදිරියට යන්න ධානය කියන කඩෑනේ තියෙන්න ඕන. කඩෑනේ කියන්නේ පුංචි දෙයක් තමයි. නමුත් විශාල කාර්යයක් යානයක් ඉදිරියට ඇදෙන්න මේ රතයක් ඉදිරියට ඇදෙන්න උදව් කරනවා. එහෙනම් ධානය කියන එක හරි වැදගත්. ස්වල්ප දෙයක් වගේ පේනවා. නමුත් මේ ධානය තුලින් කෙරෙන ක්‍රියාවලිය, ධානය තුලින් කෙරෙන කාර්ය පුංචි එකක් නෙමෙයි. පුංචි කාර්යයක් නෙමෙයි.
එතකොට මොකද මේ කඩෑනේ මොකක් හරි ගැටලුවක් වුණොත් එimhe රතේ කොච්චර ලස්සන වුණත් කොයිතරම් හයිය ඇති ගවයෝ හිටියත් ඉස්සරහට යන්න බෑ. ඒ නිසා ධානයේ කියන ස්වභාවය තුලින් සංයමයකටපත් වෙච්ච හිතක් තුල තමයි විදර්ශනාව නැමැති රැහැන තුලින් බැඳලා තියෙන මේ හිත ස්කන්ධයන් ධාතු ආයතන නාම රූප ධර්මයන් පිළිබඳ යථාර්ථවාදී අවබෝධය තුලින් දැක ගන්න පුළුවන් වෙන්නේ. ඊළඟට කාය වීරියයි චෛතසික වීරියයි කියන රෝධ දෙක හරි වැදගත්. මේ කාය වීරිය සහ චිත්ත වීරිය කියන එක. ඒ කියන්නේ මේ කායික වීරියක් තියෙන්න ඕන. නිදි වරාගෙන හරි ධර්මයේ දියුණු කිරීමේ කුසලතාවයේ තියෙන්න ඕන පින්වත්නි. එතකොට කාය විවේකයයි කාය වීරියයි චිත්ත වීරියයි හිතෙත් වීරිය තියෙන්න ඕන. ඒ කියන්නේ ඒක වීරිය කියන එක 이르දිපාදයක් විදියට Tamanගේ හිත තුල දියුණු වෙලා තියෙන්න ඕන. නැත්තම් ඉදිරියට යන්න අමාරුයි ධර්ම මාර්ගය තුල. දැන් මෙතනදී බුදුරජාණන් වහන්සේ මේ රතයකට උපමා කරලා පැහැදිලි කරන ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල පැහැදිලිව පේන්න තියෙනවා කාය වීරියයි චෛතසික වීරියයි කියන රෝධ දෙක හොඳට තියෙන්න ඕන. මේ රෝධ දෙක සම්බන්ධ කරලා තියෙන කඩ ඇනේ තමයි පින්වත්නි ධ්‍යානය. මේ කාය වීරිය චිත්ත වීරිය තුල භාවනාව ප්‍රගුණ කරන්න ඕන කියන එක මේකෙන් පැහැදිලි වෙනවා. කාය වීරියයි චිත්ත වීරියයි අවශ්‍ය වෙන්නේ අතුපතු ගාන දන් දෙන මේවටම නෙමෙයි. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගැඹුරු කතාව දිහා බැලුවාම අපට තේරෙන දෙයක් තමයි මේ දෙකම පුද්ගලයාට අවශ්‍ය වෙන්නේ වෙන මොකටවත් නෙමෙයි. කාය වීරියයි චිත්ත වීරියයි කියන රෝධ දෙක පින්වත්නි තමයි ශ්‍රාවකයා නිවන කරා විදර්ශනාව පැත්තට ශ්‍රාවකයා ඒත්තු ගන්වන්නේ ලං කරන්නේ. එතකොට ඒ වගේම මේ ලෝකේ නිරන්තරයෙන්ම අපි පිරිහිච්ච ලෝකයක ඉන්න නිසා ලෝකේ අත්දැකීම් අපිට එනවා. ඇස හරහා කන හරහා නාසය හරහා දිව හරහා කය හරහා මනස හරහා මේ අත්දැකීම් අපි ගන්නවා ඇතුළට. මේ අත්දැකීම් අපි ඇතුළට ගන්නකොට හරියට වියදණ්ඩේ ඔතලා තියෙන සම වගේ හැමකින් වියදණ්ඩ ඉතා හොඳින් වෙලලා තියෙනවා. ඒ වියදණ්ඩේ තියෙන හැම වගේ තමයි තත මඤ්ඤත්‍රා උපේක්ෂාව කියලා කියන්නේ. ඒ නිසා මේ ලෝකේ උපේක්ෂා සහගත භාවයත් ඊටාම වැදගත් දෙයක්. එතකොට දැන් යුද්ධයකට යන රථයක් නම් ආයුධ අවශ්‍යයිනේ. එතකොට මේ යුද්ධයට යන රථයක තියෙන ආයුධ ටික තමයි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මෙතනදී අප්‍යාපාදේ අවිහිංසා විවේකෝ යස්ස ආයුධං. මෙතන ආයුධ පහ තමයි පින්වත්නි මෛත්‍රියයි කරුණාවයි. මෛත්‍රියයි කරුණාවයි ත්‍රිවිධ විවේකයයි. කාය විවේකයයි චිත්ත විවේකයයි උපදි විවේකයයි. මෙන්න මේ පහ තමයි ආයුධ පහ. එතකොට කරුණාව මෛත්‍රිය කාය විවේකය චිත්ත විවේකය උපදි විවේකය කියන මෙන්න මේ විවේක තුනත් එක්ක කාය විවේක තුනත් එක්ක පින්වත්නි මෛත්‍රී කරුණාව කියන කාරණා ටික තමයි ධර්ම මාර්ගයේ ඔබට තියෙන එකම ආයුධය. එකම ආයුධය. එතකොට මේ ආයුධ පහ තියෙනවා නම් තමා ඉදිරියට එන ඕනෑම බලවේගයකට අභියෝග කරන්න පුළුවන්. ඇත්තටම ධර්ම මාර්ගයේ ඉදිරියට දියුණු කරගෙන යනකොට ඇහැට නොපෙනෙන තැන් වලින් පවා අපිට බලපෑම් එන්න පුළුවන්. අපි නොහිතන, අපි නොපතන දේවල් වලින් අපිව අනතුරේ වැටෙන්න පුළුවන්. දැන් මෛත්‍රිය දියුණු කරගෙන ඉන්න ධර්මයේම තියෙනවා මෛත්‍රිය දියුණු කරගෙන සීලයකින් ශක්තිමත් වෙලා ඉන්න මිනිස්සෙකුට අමනුස්සයෙක් වුණත් හිරිහැර කරන්න බයයි කියනවා. මේ හැට පේන්නේ නැති ලෝකෙන් අපිට හරියට හිරිහැර වෙනවනේ. අමනුස්සයෙක් පවා බයයි කියනවා. හේතුව තමයි හරියට අමනුස්සයෙක් මෛත්‍රියක් දියුණු කරගෙන ඉන්න කෙනෙකුට හානි කරනවා නම් ඒක හරියට දෙපැත්ත කැපෙන පිහියක් අරගෙන මිරිකනවා වගේ වැඩක්. දැන් දෙපැත්ත කැපෙන පිහියක් අරගෙන පින්වත්නි මිරිකුවොත් පිහියට කරදරයක් වෙන්නේ නැහනේ. හානිය වෙන්නේ අතටමයි. පිහියට නෙමෙයි හානිය වෙන්නේ. අන්න ඒ වගේ අමනුස්සයාම නැසෙනවා විනා පිහිය නැසෙන්නේ නැහනේ. ඒ වගේ බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මේ මෛත්‍රිය කරුණාව ත්‍රිවිධ විවේකයේ කියන්නේ මේ රතේ තියෙන හරියට මේ ආයුධ පහ වගේ කියනවා. ඒ වගේම මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නම් වූ යානේ ඉස්සරහට පදවනවා නම් ඒ කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට අදාළ පරිබාහිර කොච්චර ගුණධර්ම වලින් ශක්තිමත් වෙච්ච කෙනෙක්ද නිවනට හිතපත් කරගන්නේ. එතන බුදුරජාණන් වහන්සේ කියනවා මෙතනදී මහණෙනි ඉවසීම කියන යුද ඇඳුම තමයි ආ පළඳගෙන ඉන්නේ කියනවා. ඉවසීම කියන යුද ඇඳුම හරි වැදගත් දෙයක්.
මේ ඉවසීම කියන යුද ඇඳුම නැත්තම් මේ ගමනාන්තයක් දක්වා යන්න බෑ කියනවා. ඉවසීම කියන යුද ඇඳුම හරිම වැදගත් දෙයක්. ඒ කියන්නේ මේ ඉවසීම කියන එක හරිම වැදගත් ධර්ම මාර්ගය යනවනම්. මොකද ඉවසීම ඒ කියන්නේ යුද ඇඳුමින් තමයි ආසන්නතම අවදානමින් පුද්ගලයා මිදෙන්නේ. ආසන්නතම අවදානමක් තියෙනවා නම් ඒ යුද ඇඳුම නිසා තමයි ජීවිතේ රැකෙන්නේ. ඒ නිසා මේ ධර්ම මාර්ගයේ ඉස්සරහට යනවා නම් ඉවසීම තියෙන්න ඕන. ඔය කකචූපම වගේ සූත්‍රවල තියෙනවා මහණෙනි කකුල් දෙක ඈත් කරලා කියතකින් කපද්දිත් ඒ කපන අය කෙරෙහි වෛරී සිතක් හදාගන්න නැතුව ඉන්නවා නම් අන්න ඒ බඳු ශ්‍රාවකයෙක් තමයි මහණෙනි ධර්මය අල්ලන්නේ කියනවා. වෙන කෙනෙකුට නම් මේ ධර්මය අල්ලන්න බෑ කියනවා. ඒ නිසා ඉවසීම කියන එක හරිම වැදගත් දෙයක් පින්වත්නි. ඒතර මෙන්න මේ බඳු තත්වයක පවතින ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නම් වූ යානයක් තමයි නිවන කරා අභිමුඛ වෙන්නේ. එහෙමනම් රාගය ක්ෂය කරගන්න තැනකට, ද්වේෂය ක්ෂය කරගන්න තැනකට, මෝහය ක්ෂය කරගන්න තැනකට ශ්‍රාවකයා පෙළඹෙනවා නම් ඒ ශ්‍රාවකයා පෙළඹෙනවා නම් සද්ධාව ආදී ගුණ ධර්මත්, ප්‍රඥාව ආදී කාරණාවල ශක්තිමත් වීමත්, හිරියොතප් රැක ගැනීමත්, විදර්ශනාසිත කියන රැහැනත්, සති සම්පජඤ්ඤය සීලයත් ධානයත් කාය චිත්ත වීරියත් ඒක නිරෝධ දෙක කියලා කිව්වේ. කාය චිත්ත වීරියත් తත්‍ර මඤ්ඤත්‍රතා උපේක්ෂාවත් ඊට පස්සේ පින්වත්නි භාවනාව තුළින් ලබා ගන්න ආලෝකේ භාවනාව තුළින් උපදව ගන්න ආලෝකයේ තමයි යාට ජීවිත විදර්ශනා කරන්න උදව් කරන්නේ. ඊට පස්සේ මෛත්‍රී කරුණාව ත්‍රිවිධ විවේකයේ සහිත මේ ආයුධ පහත් ඉවසීම නම් වූ යුද ඇඳුමත් කියන මේ සියල්ල තුල තියෙන තැනක තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නම් වූ යානේ රාගය ක්ෂය කරගෙන, ද්වේෂය ක්ෂය කරගෙන, මෝහය ක්ෂය කරගෙන ඉදිරියට යන්නේ. එහෙනම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දියුණු කරන කෙනෙක් ඊටා සංවේදී වෙන්න ඕන. පරිබාහිර ගුණ ධර්ම මත ශක්තිමත් වෙන්න. මේ අපි බුද්ධ ශාසනයක කරන සෑම කුසල සිතක් තුලම පින්වත්නි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ යම්කිසි ප්‍රමාණයක් අටම නොවැඩුණත් යම්කිසි ප්‍රමාණයක් වැඩෙනවා. බුදුරජාණන් වහන්සේගෙන් ඕකට හරි ලස්සන දේශනාවක් තියෙනවා. එක්තරා වෙලාවක මේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය තුල දායාද වෙච්ච ඉතා ප්‍රශස්ත භික්ෂුණියක් තමයි ධම්මදින්නා භික්ෂුණිය. විශාක සිටුවරයා එක වෙලාවක අහනවා මේ ආර්යාවෙනි ආර්ය අෂ්ටාංගික මාර්ගයේහි ස්කන්ධ තුන සංග්‍රහ කරන තියෙනවද නැත්නම් සීලාදී ස්කන්ධ තුنين ආර්ය අෂ්ටාංගික මාර්ගය හැදිලා තියෙනවද? සීල සමාධි ප්‍රඥා කියන ස්කන්ධ තුنين ආර්ය අෂ්ටාංගික මාර්ගය හැදිලා තියෙනවද නැත්නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේහි ස්කන්ධ තුන සංග්‍රහ වෙලාද? ආර්ය අෂ්ටාංගික මාර්ග තුන ස්කන්ධ වලට බෙදලා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සීල ස්කන්ධය, සමාධි ස්කන්ධය, ප්‍රඥා ස්කන්ධයට කියලා බෙදුවද නැත්නම් ස්කන්ධ තුන මේ ස්කන්ධ තුනේහි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සංග්‍රහ කරලා තියෙනවද කියලා අහනවා. ඒතර බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මේ විශාක සිටුවරයාට ධම්මදින්නාව කියනවා නකෝ ආවුසෝ විසාක අරියේන අට්ටංගිකෝ මග්ගේන තයෝ කන්දා සංඝහිතා තීහිචකෝ ආවුසෝ විසාක කන්දේහි අරියෝ අට්ටංගිකෝ මක්කෝ සංඝහිතා යාචාවුසෝ විසාක සම්මා වාචායෝ මේ විදිහට කියාගෙන යනවා. මොකද මම කියන්න යන්නේ නැත්තේ මොකද දන්නවනේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කොහොමද සීල සමාධි ප්‍රඥාව කියන එක අයිති වෙන්නේ කියලා. විශාක අහගන්න කියනවා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සීලාදී ස්කන්ධ තුන සංග්‍රහ කරලා තිනවා නෙමෙයි. ඒ කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය බෙදලා තිනවා සීල සමාධි ප්‍රඥා වලට බෙදලා තිනවා නෙමෙයි. විශාක ස්කන්ධ තුනේහි තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය සංග්‍රහ කරලා තියෙන්නේ. ස්කන්ධ තුනයි වැදගත්. ස්කන්ධ තුනට තමයි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ස්කන්ධ තුන කුලක තුනක් නම් ඒකට තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය ඔබලා තියෙන්නේ. එහෙම නැතුව ආර්ය අෂ්ටාංගික මාර්ගය සීල ස්කන්ධය, සමාධි ස්කන්ධය, ප්‍රඥා ස්කන්ධය කියලා එකට බෙදලා නැහැ. එවනම් මේ සීල සමාධි ප්‍රඥාව තමයි විමුක්ති මාර්ගය. සීල සමාධි ප්‍රඥාව විස්තර වෙන තැන තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. එතකොට මේ සමහර එතකොට සීල සමාධි ප්‍රඥාව කියන ත්‍රිශික්ෂාව විග්‍රහ කරපු එක තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගය විග්‍රහ කරන්න සීල සමාධි ප්‍රඥාව පැහැදිලි කරනවා නෙමෙයි. එමනම් ගැඹුරින් බලනකොට කේන්ද්‍රගත කතාව තමයි සීල සමාධි ප්‍රඥාව. ඒතර සීල සමාධි ප්‍රඥාව දියුණු කරන විදිහ පැහැදිලි කරන්න ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නම් වූ පටිපාටි යොදා ගන්නවා විස්තර කරලා. මේ තුල තියෙන සීල සමාධි ප්‍රඥාවමයි පින්වත්නි.
එතකොට අපිට තේරෙනවා මේ සම්මා වාචාවයි සම්මා කම්මන්තයයි සම්මා ආජීවයයි සීලස්කන්ධයට අයිති. මේ තුන අයිති සීලස්කන්ධයට. එතකොට අපිට තේරෙනවා සම්මා වායාමයයි සම්මා සතියයි සම්මා සමාධියයි කියන එක සම්මා සමාධි ස්කන්ධයට අයිති. ඊට පස්සේ අපිට තේරෙනවා මේ සම්මා දිට්ඨියයි සම්මා සංකල්පයයි කියන එක ප්‍රඥා ස්කන්ධයට අයිති. මේ ස්කන්ධ තුන තමයි වැදගත්. ස්කන්ධ තුන පැහැදිලි කරන්න විස්තර කරන්න තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන පර්යාය ධර්මයේ තේරුම් කරන්නේ. ඒතර ආර්ය අෂ්ටාංග මාර්ගයේ මේ ජීවිතේ දියුණු කරන්න ඕන. ඒ වගේම ආර්ය අෂ්ටාංග මාර්ගයේ භාවිත බහුලීකృత කරගන්න ඕන. පුහුණු කරන්න ඕනේ. පුහුණු කරන ශ්‍රාවකයාගේ හිත තමයි නිවනට හිතපත් වෙන්නේ. ඒ බඳු නිවනට හිතපත් කර ගැනීම පිණිස මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ක්‍රමානුකූලව දියුණු කරගෙන යන්න ඕන. දියුණු කිරීමෙන් තොරව නිවන ගැන කතා කරන්න බෑ. සීල සමාධි ප්‍රඥාව වැඩෙන්නේ. සීල සමාධි ප්‍රඥාව දියුණු කරන කෙනා මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ බහුල වශයෙන් පුහුණු කරගෙන ඉදිරියට යන්න ඕනේ. ඉදිරියට යන කෙනාට තුල තමයි මේ නිවීමේ සදාතනික කතාව පැහැදිලි කරගන්න පුළුවන් වෙන්නේ. තෙබඳු ශ්‍රාවක භාවයක් පිණිස මේ උතුම් බුද්ධ දේශනාව උපකාර වේවා